ඒවා හැමෝටම ආයුබෝවන් දරුවනේ. හැමෝටම ආයුබෝවන්. එතකොට මේ දිවිනුවර දෙව්පුර පුද සත්කාර වැඩසටහන යටතේ අපි 11 වසරේ දෙමළ පන්තිය කරා පහුගිය දවසේ අද හම්බ වෙන්නේ 10 වසරේ පන්තියත් එක්ක. එතකොට නැවත වතාවක් දිවිනුවර ප්‍රාදේශ සභාවේ සභාපති ගරු සුජීව විද්දගේ මැතිතුමාගේ උදාර සංකල්පයක් මත අධ්‍යාපනය නතර වෙලා තියෙන මොහොතක මුළු ලංකා පුරාම ඉන්න දරුවන් එකතු කරගෙන ඔබලා වෙනුවෙන් මේ කරන නොමිලේ කරගෙන යන මේ පුද සත්කාර වැඩසටහන තුමාගේ උදාර සංකල්පයක්. එතකොට තුමා දෙමළ භාෂාව උගන්වන්න මාව තෝරගෙන තියෙනවා. එතකොට අපි 11 වසරේ පන්තිය කරා එතුමාටත් ස්තුතිවන්ත වෙමින් අපි 10 වසරේ පන්තිය පටන් ගමු. එතකොට වැඩේ මෙන්න මෙහිමයි දරුවනේ කෙරෙන්නේ. දැන් අපි අච්චු පොත කරන්න වෙලාවක් නැහැ. අච්චු පොත කරන්න ගියොතින් අපිට කාල වේලාව මදි වෙනවා. ඒ නිසා දැන් අපි ගොඩක් පන්තිවල සිලබස් කවර් කරලා අච්චු පොත ඉවර කරලා තියෙන නිසා පේපර් ටිකක් පුනරීක්ෂණ විදියට පේපර් ටිකක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක. ඒතර මම කලියෙන්ම කරන පේපර් එක එවලා ඇති. ගෲප් එකට දාලා ඇති. එතකොට දන්නව ඔයාලා. එතකොට හැමෝම දන්නව සූදානම් වෙන්න පුළුවන් අද කතා කරන්නේ මොකක්ද පේපර් එක කියලා. එතකොට අද මම ඔයාලත් එක්ක අපි 11 වසරේ පන්තියේත් එහෙමයි කරේ. කතා කරන්න යන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2018 පේපර් එක. මට හැමෝටම මේ පේපර් එක ලැබිලා තියෙනව නේද? 2018 පේපර් එක හැමෝම ගන්න. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීපු 2018 පේපර් එකයි අපි සාකච්ඡා කරන්න යන්නේ. 2018 පේපර් එක හැමෝම ගන්න. එව්මාල් කියන දරුවගේ මයික් එක ඔන් වෙලා තියෙනවා පුතේ. මයික් එක මියුට් කරගත්තා නම් හරි. නැත්නම් තියෙන භාෂාවක් විභාගෙදි දැන් 10 වසරේදී ඔයාලා දන්නවා මේ තෝරගනිපු එක O level දක්වාම වෙනස් කරන්න බෑ කාණ්ඩ 29 යටතේ තියෙන සබ්ජෙක්ට් එකක් නිසා. එතකොට දැන් ගොඩක් දරුවෝ තෝරගන්න නැති එක හරිම ලේසි ළමයිනේ මේක පාස් වෙලා ඒ සාමාර්ථයක් ගන්න හරිම පහසු විෂයක් තමයි මේ දෙමළ කියලා කියන්නේ. හරි. අපි මේ යමු පාඩමට. පේපර් එක ගන්න හැමෝම අපි පේපර් එක කතා කරගෙන යන අතරේ වෙන අදාළ විෂය කොටස් වෙන වෙනමත් කතා කරමු. එතකොට බලන්න මේක 2018 අවුරුද්දේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රය. දැන් පුතේ මේක කතා කරන්නේ මෙන්න 2018 ලැබිලා තියෙනව නේද ඔයාලට? ඔයාලට පේපර් ගෙදරටම ලැබිලා. බලන්න ළමයින්ට හම්බ වෙලා හරි තියෙනව නේද? මට කවුරු හරි දරුවෙක් ගා පේපර් නැති කට්ටිය ඉන්නවද දරුවනේ? ඔව් සර්. හරි. අනේ පුතේ මම හරි කැමතියි ළමයි කතා කරනවට. සමහරු කිසිම දෙයක් කතා කරන්නේ නැතුව ඉන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මම පාඩම කරගෙන යනකොට මම නතර කරලා ඔයාලට විවෘතයි මේක අපි සාකච්ඡාවක් විදියට කරගෙන යන්න එක තමයි වඩාම ගැළපෙන්නේ. එතකොට අපිට මේ පාඩම් කරන දේ සාකච්ඡා කරගෙන යනකොට හොඳින් මතකෙ හිටිනවා. ඒ නිසා පාඩේක නෑනේ 2019 එක තියෙන්නේ. පුතේ නෑ පුතා 2019 එකත් එක්ක 2018 එකත් ඇති බලන්නකෝ. දැන් 11 වසර ළමයින්ටත් එහෙම වෙලා තිබා. සමහර වෙලාවට අර පේපර් කට්ටලයක් එවනකොට බලන්න පුතා වෙන එකකට පිටු මාරු වෙලා කටු ගහලා එහෙම තියේද කියලා. නැති වෙන්න විදියක් නෑ. දැන් අනිත් දරුවන්ගේ ගාව තියේද? සර් දෙකම තියෙන්නේ 2019. දෙකම 2019 තියෙන්නේ. සර් මට දෙකම නෑ. මාර වැඩේනේ. එහෙනම් මෙහෙම කරමුද අපි? මම අපේ සම්බන්ධිකාරකයේ මිස්ටර් පොඩ්ඩක් දැනුවත් කරන්නම්. හැබැයි මේ මිස් නම් පිළිවෙලට ලස්සනට මේ වැඩේ කරනවා. මේ එහෙම වෙන්නේ නම් නෑ. එයාට කලින් මේ එකක් යවුම මෙයා ඒක පිළිවෙලට හරියට වැඩේ කරගෙන යනවා.
මට කියන්න හැමෝම දරුවන්ට 2018 පේපර් එක නැතුව 2019 ඉඳ දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඔව් සර්. එතකොට කවුද? නදිජ පුතා ඔයාටත් එහෙමද තියෙන්නේ? මට අනේ දරුවනේ 2018 තියේද? ඔව් සර් දෙකම තියෙනවා. දෙකම තියෙනවා. දැන් වැඩේ තියෙන එකක් නැත්නම් අර අනිත් දරුවට දැන් මේ අපිට කරන පේපර් එක කරනකොට බලාගෙන 2019 පේපර් එක දෙන්නෙකුට ගිහිල්ලා තියෙනවලු. එතකොට පුතේ පොඩි වැරදීමක් වෙලා හැබැයි වරදින්නේ නැහැ. සභාපතිතුමාව පිළිවෙලට හදලා පිළිවෙලට වැඩේ කරනවා. බලලා යවන්නේ පොඩ්ඩක් බලන්න පුතේ. ඕකේ සමහර වෙලාවට මේ දැන් අපේ 11 වසරේ දරුවන්ටත් තිබ්බ පේපර් එක ඒ පේපර් එකම වෙන පේපර් එකකට තියලා ලොකු වැඩක් නේ මේක කරන්නේ. එතකොට පොඩ්ඩක් එහා මෙහා මාරු වෙන්න පුළුවන්. එහෙම බලන්න. ටියුට් එක ගන්න ඕන කොහෙන්ද? පුතේ මම පොඩ්ඩක් ඒක ටියුට් එක මෙහිමයි අපේ සභා දෙවුන්දර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ අධීක්ෂණය යටතේ තමයි වැඩ ටික කෙරෙන්නේ. එතකොට මේ මම පොඩ්ඩක් අහලා ඉවර වෙලා පොඩ්ඩක් පණිවිඩය දෙන්නම් කොහොමද ගන්න ඕනේ. දැන් ඕක ගෙදරටම ගෙනෙල්ලා ගෙවල් වලටම ගෙනෙල්ලා බෙදුව දරුවනේ. එතකොට මම පොඩ්ඩක් අහලා ඉවර වෙලා මේ කියන්නම්. දැන් මෙහෙම කරමු එහෙනම්. දැන් හැමෝටම දැන් මම පේපර් එක කරන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. දැන් 2000 සමහරුන්ගේ ගාව පේපර් එක නැහැ. දැන් ඒ දරුවට ලියා ගන්න විදියක් නැහැනේ. අපි මෙහෙම පොදු ප්‍රශ්නයක් කරමු. මම ඔයාලත් එක්ක කතා කරන්නම් එහෙනම් විභාගෙට එන ඉලක්ක ප්‍රශ්න පත්‍ර යටතේ අපි මෙහෙම වැඩක් කරමු. දැන් අපිට තියෙනවා පුතේ පින්තූරයක් බලාගෙන වාක්‍ය ලියන්න තියෙනවා. ඊට අමතරව දරුවනේ තියෙනවා පුතාලා උරෙයියාඩල් එකක්. දැන් ඔයාලා දන්නවා ඉගෙනගෙන තියෙනවා උරෙයියාඩල් කියලා කියන්නේ සංවාදයක් දෙබසක් ලියන්න තියෙනවා. සංවාදයක් දෙබසක් ලියන්න තියෙනවා. ගුවන් එකේ පන්ති කරානේ. පුතේ මොකද්ද? ගුවන් එකේ පන්ති කරානේ. තාමත් කරනවා. දන්න කෙනෙක්ද ඔයද කතා කරන්නේ? මතකද? තාමත් මට එවනම් පොඩ්ඩක් කැමරාව ඔන් කරෝතින් මට බලන්න පුළුවන් එවුමාල් මට මතක නෑ. කැමරාව ඔන් කරොත් මූණ දැක්කොත් කියන්න හැකි. පුතා පන්ති ආපු කෙනෙක්ද එහෙම වෙන්න ඇති. මම කන්නේ කියන්නේ. කො බලන්න? එවුම් හරි දැන් මතකයි. හරි එවුමාල්. හරි. එතකොට පුතේ අපි කතා කරගෙන යමු. දැන් ඔය පේපර් පටලැවිල්ල ඔයාලා ඊළඟ සතියේ වෙද්දි පොඩ්ඩක් මේව කරලා ඒක ලියා ගන්න. නැත්නම් පේපර් එක කරන්න වෙන්නේ නැහැ. අපි අද කතා කරමු ඉතාමත් වැදගත් වන වාක්‍ය ටිකක් පරිවර්තනය කරමු. වාක්‍ය ටිකක් දැන් විභාගයට දෙනවා පේපර් එකේ අවසාන හරියේදී සිංහල වාක්‍ය ටිකක් දීලා දරුවනේ දෙමළට පරිවර්තනය කරන්න වෙනවා. ඒ වගේම සමාන පද සහ විරුද්ධ පද අහනවා. අපි මුලින්ම වාක්‍ය ටිකක් ලියාගෙන ඒක පරිවර්තනය කරලා දැන් මම උන පේපර් එක කරන එක පොඩ්ඩක් පස්සට දැම්ම සමහරුන්ගේ ගාව පේපර් එක නැති නිසා පුතාලා. හරි. එතකොට අපි කතා කරමු දරුවනේ හැමෝම සටහනක් තියාගන්න ළඟ CR පොතක් හරි. දැන් මේ 10 කරන වැඩ ටික දරුවනේ 11ටත් අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඒ නිසා පොතක ලියනවා නම් වඩා හොඳයි. අපි ලියමු මුලින්ම ලියාගන්න පහත සඳහන් සිංහල වැකි. පහත සඳහන් සිංහල වැකි දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න. පහත දැක්වෙන සිංහල වැකි දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න. අපි දෙමළෙන් කිව්වොතින් ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පින්වරුන් සිංහල வாக்கியங்களே தமிழ் மொழிபெயர்க்குக.
පින්වරුන් සිංහල වාක්‍යංගලේ තමිලිල් මොලි පෙරකුහ. හරි. ලියා ගන්න පළවෙනි වාක්‍ය ලියන්න හැමෝම. මම වාක්‍ය ටික දෙනවා. හොඳේ. හැමෝටම සිංහල ටික ලියාගෙන ඉරුණාම පස්සේ අපි පරිවර්තනය කරමු. මේ වැදගත් වාක්‍ය ටික. අංක 1 ලියන්න දරුවනේ. මගේ පියා බැංකු කළමනාකරුවෙකි. 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 අපිට උත්තරය ලියන්න හැම දරුවෙක්ම රූලක් තියන්න. මම වාක්‍ය ටික කියලා ඉවරලා ඔක පරිවර්තනය කරලා දෙනවා. ඊළඟට අංක 2 ලියන්න. අංක 2 වාක්‍ය අපි ටෙනිස් ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙමු. අපි ටෙනිස් ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙමු. මේක විභාගෙට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔයාලා ප්‍රශ්න පත්‍ර ආකෘති දැකලා තියෙනවා. ලකුණු 10ක් හම්බ වෙනවා හැම අවුරුද්දකම පේපර් එකේ වාක්‍ය 5යි අහන්නේ දරුවනේ. එතකොට මේ වාක්‍ය 5 පරිවර්තනය කරගන්න හරිම ලේසියෙන් පරිවර්තනය කරගන්න පුළුවන්. ලකුණු 10ක් හම්බ වෙනවා. තුන්වෙනි එක ලියන්න. තුන්වෙනි වාක්‍ය ඔබ ළඟ යාපනයට යාමට. ඔබ ළඟ යාපනයට යාමට ප්‍රමාණවත් මුදල් තිබෙන්නේහිද. ඔබ ළඟ යාපනයට යාමට ප්‍රමාණවත් මුදල් තිබෙන්නේහිද. අංක 4 හතරවෙනි වාක්‍යයටයි මම එන්නේ. අංක 4 ලියන්න. සියලු දෙනාම අද සතුටින් සිටිති. සියලු දෙනාම අද සතුටින් සිටිති. අංක 5 ලියන්න දරුවනේ. ඔබ ඉන්දියාවට යාමට තීරණය කළේ කවදාද. දැන් ඔයාලා මෙහෙම වැඩේ කරන්න. වාක්‍ය ලියන්න ඕ පරිවර්තනයට එක පොතක් තියාගන්න. සමාන පද විරුද්ධ පද මේ 11 ශ්‍රේණියේ O level විභාගෙ දක්වාම ඕන වෙනවා. ඒ නිසා වාක්‍ය පරිවර්තනයට වෙනම පොතක් තියාගන්න. සමාන පද විරුද්ධ පද ලියන්න වෙනම පොත් දෙකක් තියාගන්න. නැත්නම් එක පොතක් අරගෙන දෙකට බෙදුවත් කමන්නේ. ඊට පස්සේ පින්තූරයක් බලලා වාක්‍ය විස්තර කරන්න තා පොතක් තියාගන්න. එතකොට පින්තූර සටහන එතන පොතේ අලව ගත්තා. වාක්‍ය ටික ලිව්වා. මේ අනිවාර්ය ප්‍රශ්න. ඒ නිසා ඒව මුල ඉඳලම දැම්ම ඉඳලම සැලසුම් කරගත්තම විභාගෙට හරිම ලේසි. දැන් අපි බලමු මෙන්න මේ වාක්‍ය පහ පරිවර්තනය කරගන්න. දැන් මට කවුරු හරි දරුවෙක් කියන්න වැරදුනාට කිසි ගැටලුවක් නැහැ. අපි හදාගෙන ඉස්සරහට යමු.
පළවෙනි එක දුන්නේ දරුවනේ මගේ පියා බැංකු කළමනාකරුවෙකි. අපි කොහොමද මේ වාක්‍ය පරිවර්තනය කරගන්නේ? මගේ පියා බැංකු කළමනාකරුවෙකි. කවුරු හරි මට දරුවෙක් කියන්න බලන්න. මගේ පියා බැංකු කළමනාකරුවෙකි කියන වාක්‍ය අපි කොහොමද පරිවර්තනය කරගන්නේ? වැරදුනාට කමක් නැහැ. වචන ගලපලා කියන්න පුළුවන්. ඔයාලා ඉගෙන ගනිපු වචන තමයි තියෙන්නේ. මගේ පියා බැංකු කළමනාකරුවෙකි. කවුරු හරි දරුවෙක් උත්සාහ කරන්න බලන්න. කාටද කියන්න පුළුවන්? උතාලා කවුරු හරි මට කියන්න බලන්න මේ වාක්‍ය. මගේ පියා බැංකු කළමනාකරුවෙකි කියන දෙමළ වාක්‍ය දරුවනේ සිංහල වාක්‍ය අපිට දෙමළට පරිවර්තනය කරගන්න තියෙන්නේ. හරි. මම කියන්නම් මෙන්න මෙහිමයි වාක්‍ය එන්නේ දරුවනේ. මගේ පියා එනදු තන්දෙයි. මගේ පියා එනදු තන්දෙයි බැංකු කළමනාකරුවෙකි. අපි දෙමළ භාෂාවේ එක්කෙනෙක් බව හඟවන්න යුමාල් යොදනෝ පදයක් දරුවනේ ඔරු කියලා. එතකොට මේ ඔරු කියලා කියන්නේ එක්කෙනෙක් බව හඟවන්න යොදන පදය. එතකොට මගේ පියා එනදු තන්දෙයි ඔරු බැංකු කළමනාකරුවෙකි. වංගි මුහාමී යාලර වාර. Excuse me sir. කියනවා එනදු ඔව් පුතේ අහන්න. මම සර් මේ දේවපුර සත්කාර වැඩසටහනෙන් කතා කරන්නේ සර්. ඇඩ්මින් ඔව්. කතා කරන්නේ සර්. මේ සර් දැන් මේ අපේ මේ දරුවෝ දැන් සර් කතා කරන වෙලාවට මයික් වීඩියෝ ඔන් කරාම සර් අපහැදිලි වෙලා තමයි අනිත් අයට පේන්නේ. එතකොට අපි මේ එව්මල් කියන දරුවට අපි දැන් මීටින් 4කදීම කිව්වා එයාගේ වීඩියෝ සැරින් සැරේ ඔන් කරන්න එපා කියලා. දැන් එයාට මම පුද්ගලිකව මැසේජ් දැම්මා නමුත් ඒක දිගටම කරනවා. පුතේ එහෙම කරන්න එපා මොකද ඔයාලගේ නම් කියන්න අපි කැමති නෑ මෙතෙන්ට අවිල්ලා. මේ සර්ට මේ වැඩසටහන ඔයාලා වෙනුවෙන් කරන්නේ මේක කරගෙන යන්න ඉඩ දෙන්නේ කියලා ඉල්ලන්නේ. බොහොම ස්තුතියි සර්. හරි මම හරි බොහොම ස්තුතියි. මම ඒක දැන් කියන්නම්. ඔන්න එව්මාල් ඔයා පුතා මේ දැන් මේක මොකද දන්නවද? මේක මේ වැඩසටහන වීඩියෝ කරලා රෙකෝඩ් කරලා ආපහු අන්තර්ජාලයට දානවා. එතකොට තව කට්ටිය බලනවා. එතකොට අර මහත්තයා කිව්වා වගේ සමහර දරුවෝ වීඩියෝ ඔන් කරගෙන හිටියෝතින් මේක පැහැදිලි වෙන්නේ නැහැලු. ඒ නිසා ඔන්න දරුවනේ වීඩියෝ ඔන් කරන්න එපා. වීඩියෝ ඔන් කරන්න එපා. අහන ප්‍රශ්නයකට උත්තරයක් දුන්නට නම් කිසිම ගැටලුවක් නැහැ. වීඩියෝ ඔන් කරන්න නැතුව. හරි. දැන් ඔන්න මම කිව්වා වාක්‍ය අපි ලියාගමු පළවෙනි එක. මගේ පියා බැංකු කළමනාකරුවෙකි. එනදු තන්දෙයි ඔරු වංගි මුහාමෙයි යාල රාවාර්. ඔන්න පළවෙනි වාක්‍ය. එනදු තන්දෙයි ඔරු වංගි මුහාමෙයි යාල රාවාර්. මගේ පියා බැංකු කළමනාකරුවෙකි. පළවෙනි වාක්‍ය. මෙතන පොඩ්ඩක් මේ බෝඩ් එකට ලයිට් එළිය වැදිලා මේ වචනේ පැහැදිලිව පේන්නේ නැත්නම් මම නැවතත් ඒක යටින් ලියන්නම්. මුහාමෙයි යාල රාවාර්. ඔන්න දරුවනේ පළවෙනි වාක්‍ය. මගේ පියා බැංකු කළමනාකරුවෙකි කියන වාක්‍යය අපි පරිවර්තනය කරගත්තේ.
දැන් එනවා දෙවනි වාක්‍යයට අංක 2. දෙවනි වාක්‍යයයි කතා කරන්න එන්නේ. අංක 2. දෙවනි එක කිව්වේ දරුවනේ අපි ටෙනිස් ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙමු. අපි ටෙනිස් ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙමු. අපි නාංගල් කියලා ගන්නත් පුළුවන් නැත්නම් நாம் டென்னிஸ் விளையாட்டை டென்னிஸ் விளையாட்டை டென்னிஸ் விளையாட்டை டென்னிஸ் விளையாட்டை டென்னிஸ் விளையாட்டை டென்னிஸ் விளையாட்டை விளையாடுவோம். විලයාඩුවෝ ලියා ගන්න දෙවනි එක. நாம் டென்னிஸ் விளையாட்டை விளையாடுவோம். நாம் டென்னிஸ் விளையாட்டை விளையாடுவோம். ඔය අපි ලියුවේ දෙවනි වාක්‍ය අංක 2 වැකියයි පරිවර්තනය කරගත්තේ. කට්ටියම ලියාගෙන ඉවර ඇති මම පළවෙනි එක මකනවා. අපි යමු දරුවනේ ප්‍රශ්නාංකය 3ට. බලන්න තුන්වෙනි එකේ දීලා තියෙන්නේ ඔබ ළඟ යාපනයට යාමට ප්‍රමාණවත් මුදල් තිබෙන්නේද? ඔබ ළඟ යාපනයට යාමට ප්‍රමාණවත් මුදල් තිබෙන්නේද? උංගලිඩම් ඔබ ළඟ උංගලිඩම් யாழ்ப்பாணம் போவதற்கு உங்களிடம் யாழ்ப்பாணம் போவதற்கு பொது மாணலவு පනම් ඉරුක්කිරාදා මුදල් වලට කියනවා පනම් කියලා. පනම් ඉරුක්කිරාදා ප්‍රශ්නාර්ථයක් දානවා ප්‍රශ්නයක් නිසා. බලන්න තුන්වෙනි එක සිංහල වැකිය දුන්නේ ඔබ ළඟ යාපනයට යාමට ප්‍රමාණවත් මුදල් තිබෙන්නේහිද? එතකොට අපි වැකිය ලියලා තියෙනවා උංගලිඩම් යාල්පානම් போவதற்கு කන්න දරුවෙක් දානවා ලියලා මෙහෙම ලිව්වත් හරිද කියලා. ඒත් හරි වැරද්දක් නෑ. ඒක එහෙම ලියන්නත් පුළුවන්. உங்களிடம் யாழ்ப்பாணம் போவதற்கு பொதுமானளவு பணம் ඉරුක්කිරාදා. අපි දෙවනි වැකිය දැන් හැමෝම ලියලා මම එක මකනවා. දැන් අපි යමු වාක්‍යාංකය 3 නෙමෙයි 4 වෙනි වාක්‍යයටයි එන්නේ. 4 වෙනි එක. ඊළඟට බලන්න ළමයි අපි යන්නේ දරුවනේ අංක 4. බලන්න අංක 4
සියලු දෙනාම අද සතුටින් සිටිති. හරි සරල වාක්‍යයක්. කියන්න බලන්න මට කවුරු හරි. සියලු දෙනාම අද සතුටින් සිටිති. කොහොමද එන්නේ? සියලු දෙනාම. එල්ලෝරුම්. 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 ඉන්රු දරුවෙක් ලියලත් දැම්මා ඒත් හරි. එල්ලෝරුම් මේ විදිහට ලියන්න පුළුවන්. ඉන්රු එල්ලෝරුම් ඉන්රු එල්ලෝරුම් ඉන්රු සන්තෝෂමාහ 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 උල්ලනර් උල්ලනර් எல்லோரும் இன்று சந்தோஷமாக உள்ளனர் சந்தோஷமாக உள்ளனர் சந்தோஷமாக உள்ளனர் எல்லோரும் இன்று சந்தோஷமாக உள்ளனர் எல்லோரும் இன்று சந்தோஷமாக உள்ளனர் எல்லோரும் இன்று සන්තෝෂමාහ උල්ලනර්. ඔන්න අපි වාක්‍ය අංක 4යි ඒ ලිව්වේ. ඊට පස්සේ මම දුන්නු අවසාන වාක්‍ය බලන්න පස්වෙනි එක. මම හතරවෙනි එක මකනවා. දැන් මම යනවා දරුවනේ වාක්‍ය අංක 5. පස්වෙනි එක දුන්නේ බලන්න හැමෝම ඔබ ඉන්දියාවට යාමට තීරණය කළේ කවදාද? මෙන්න මේ වැක්කිය අපි පරිවර්තනය කරගන්න යන්නේ. එතකොට ඔබ නී පස්වෙනි එක යන්නේ නී எப்போது நீ எப்போது இந்தியா நீ எப்போது இந்தியா போவதற்கு නියානීත් යුල්නීර් මේ වචනය අටින් ලියන්නම් දිග වචනයක් නිසා බලන්න නිර්මානීත් යුල්ලී ඔන්න අපේ පස්වෙනි වාක්‍ය දරුවනේ. நீ எப்போது இந்தியா போவதற்கு நிர்மானீத் யுல்நீர். நீ எப்போது இந்தியா போவதற்கு නිර්මානීත් යුල්නීර්. ඔන්න එතකොට ඔය පස්වෙනි වැකිය. අපි ඔන්න දැන් වාක්‍ය පහක් පරිවර්තනය කරගත්තා. ප්‍රශ්න පත්‍රයේ දෙන්නේ වාක්‍ය පහයි. වාක්‍ය පහක් එන්නේ සිංහලෙන් දීලා අන්න හරි. තව දරුවෙක් අහදානවා මధుර නීංගල් ඒවා ඒ වැකියත් හරි. ඒකත් හරි. අපිට මේක එක එක ආකාරයෙන් හරි ගස්සලා ලියා ගන්න පුළුවන්. ඒකත් හරි. நீ எப்போது இந்தியா போவதற்கு නිර්මානීත් යුල්නීර්. දැන් එතකොට හැමෝම ලියාගෙන ඉවර ඇති. ඔතන යටින් මම තව වාක්‍ය පහක් දෙනවා. ඊළඟ සතියේදී මම ඒක සාකච්ඡා කරනවා. ඉවර නෑ පන්තිය. මම තව වෙන වැඩකට යන්න හදන්නේ. මේ වැකි පහ දරුවනේ ඔයාලා ගෙදරදී පරිවර්තනය කරන්න ඕන. දැන් ඔතනින්ම අංක 6 කියලා දාගෙන ලියා ගන්න. 6 වෙනි එක
රූපවාහිනිය නැරඹීමෙන් රූපවාහිනිය නැරඹීමෙන් ලෝකයේ සිදුවීම් දැනගත හැකිය. දැන් නොවැකිය ඔයාලා ගෙදරදී බලලා පරිවර්තනය ලියන්න ඕන. රූපවාහිනිය නැරඹීමෙන් ලෝකයේ සිදුවීම් දැනගත හැකිය. ලෝකයේ සිදුවීම් දැනගත හැකිය. අංක 7 වාක්‍ය ලියන්න. ඔහු මගේ හොඳම මිතුරෙකි. ඔහු මගේ හොඳම මිතුරෙකි. ඔහු මගේ හොඳම මිතුරෙකි. ඔහු මගේ හොඳම මිතුරෙකි. ඊළඟ වාක්‍යයට එනවා. අංක 8 ලියන්න. මේ පොත කාගේද? 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 ඊළඟට මේ පොත කාගේද? ඊළඟ වාක්‍ය අංක 9 වාක්‍ය ලියා ගන්න. මට දෙමළ කියවන්න පුළුවන්. 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 ඊළඟට බලන්න 10 වෙනි වාක්‍ය. 10 වෙනි එක ලියා ගන්න. ක්‍රීඩා කිරීමෙන් දෙමළ සිංහලෙන් කියන්නේ. ක්‍රීඩා කිරීමෙන් ශරීරයට ලොග්ගුනා මේ වෙන පාස්වර්ඩ් එකක් එවලා. දරුවනේ කවුරු හරි මයික් එක ඔන් කරගෙන කතා කරනවා. ක්‍රීඩා කිරීමෙන් ශරීරයට ශක්තිය ලැබේ. ඔන්න ඔය ඉතුරු වාක්‍ය 5 ඔයාලා ගෙදරදී පරිවර්තනය කරන්න ඕනේ. එතකොට මම බලනවා ඔයාලගේ පරිවර්තනය බලලා අපි ඊළඟ සතියේ ඒ වාක්‍ය ටික පරිවර්තනය කරනවා. දැන් එතකොට පේපර් එකේ මාරුව අනිවාර්යෙන් මේක කතා කරලා හදා ගන්න. නැත්නම් පේපර් එක සාකච්ඡා කරන්න අද හිටියේ ඒ වැඩේ ඇරුණා. හරි. ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරනවා දෙබසක් කතා කරන්න යන්නේ. විභාගෙට එනවා උරෙයියාඩල් එකක්. සංවාදයක්. උරෙයියාඩල් කියලා කියන්නේ දෙබස නැත්නම් සංවාදය. දැන් කතා කරන්න යන්නේ විභාගෙට එන සංවාදයක් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. එතකොට ඒක වෙන පොතක ලිව්වනම් හරි සංවාදයක් කතා කරන්නයි යන්නේ. හරි. අපි කතා කරමු අන්තිම වාක්‍ය ආයෙත් කියන්න පුළුවන්ද කියලා දරුවෙක් මැසේජ් එකක් දානවා. අන්තිම වාක්‍ය කිව්වේ 10 වෙනි එක දරුවනේ ක්‍රීඩා කිරීමෙන් ශරීරයට ශක්තිය ලැබේ. ශරීරයට ශක්තිය ලැබේ. දෙව්මි අහනවා පොත් කීයක් ඕනද කියලා. ඔයාලා පුතේ ඒක මැනේජ් කරගන්න. එතකොට පොතක් අරගෙන දෙකට බෙදලා එහෙම තියාගත්තත් කමක් නැහැ. මේ ටික හැබැයි 11 වසරට යනකම් ඕන වෙනවා. මේක වර්ධනය වෙලා තව 11ට යනකොට එතකොට වැකි ගොඩාරියක් පොතේ ලියවෙනවා. සමාන පද විරුද්ධ පද ලිව්වොතින් ගොඩාක් අපිට සමාන පද විරුද්ධ පද එකතු වෙනවා. ඒ වගේ එක හදා ගන්න. හරි.
අපි ලියමු අපි ලියමු දරුවනේ දුම්රිය ස්ථානාධිපති හා ටිකට් එකක් දුම්රියේ යන්න ටිකට් එකක් අරගන්නාපු පුද්ගලයෙකු අතර දෙබසක් තමයි ඔන්න කියලා දෙන්න යන්නේ. ලියා ගන්න මාතෘකාව දුම්රිය ස්ථානාධිපති හා ටිකට් පතක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයා අතර දෙබස. දුම්රිය ස්ථානාධිපති හා ටිකට් පතක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයා අතර දෙබසක් තමයි අපි කතා කරන්න යන්නේ උරෙයාඩල් එකක්. එතකොට දුම්රිය ස්ථානාධිපතිට කියනෝ පුහේරද නිලෙය්‍ය අධිපති. දැන් අපේ චරිත දෙක තමයි පුහේරද නිලෙය්‍ය අධිපති. මං අනිත් කෙනා ගන්නෝ කවුද? ශිවා කියලා ගන්නවා. මෙන්න මේ ශිවා සහ පුහේරද නිලෙය්‍ය අධිපති අතර සිදුවන උරෙයාඩල් එකක් සංවාදයක් දෙබසක් තමයි කතා කරන්න යන්නේ. චරිත දෙකයි. එතකොට අපි ලියන ගමන්ම කතා කරගෙන යමු. දැන් මේ දුම්රිය ස්ථානාධිපති හම්බ වෙන්නේ නවා මෙන්න ශිවා. ශිවා ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම. ආයුබෝවන් මහත්මයා. පිළිගන්නවා ආයුබෝවන් මහත්මයා. එතකොට කියනවා ඒක අපි කියන්නේ වණක්කම් අයියා. අයියා කියලා කියන්නේ දෙමළෙන් දරුවනේ මහත්මයා කියන තේරුම. අයියා කියලා කියන්නේ මහත්මයා කියන තේරුම. එතකොට වණක්කම් අයියා. ආයුබෝවන් මහත්මයා. ආයුබෝවන් මහත්මයා. ඊට පස්සේදී මෙන්න පුහේරද නිලෙය්‍ය අධිපති දුම්රිය ස්ථානාධිපතිතුමා අහනවා වණක්කම් තම්බි එන්න විෂයම්. වණක්කම් තම්බි එන්න විෂයම්. ආයුබෝවන් මල්ලි මොකක්ද කාරණාව? මොකක්ද කාරණාව? මේ දෙබස් ලියද්දී ඔයාලට ඕන විදියට වචන දාලා මේවා අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. මම මේ කියලා දෙන එක ඔයාලට ඕන නම් වෙනස් කරලා පස්සේදී හදාගන්නත් පුළුවන්. එතකොට ඔන්න පුහේරද නිලෙය්‍ය අධිපති මොකක්ද කිව්වේ? ආයුබෝවන් මල්ලි වණක්කම් තම්බි මොකක්ද කාරණාව? එන්න විෂයම්. එන්න විෂයම්. මොකක්ද කාරණාව? එන්න විෂයම්. ඊට පස්සේ මෙන්න ශිවා මෙහෙම කියනවා. ශිවා කියනවා අයියා කිව්වේ මහත්මයා තයවු සෙයිදු එනක්කු ඔරු උදවි සෙయ్య මුඩියුමා. නැවතත් බලාගන්න. අයියා තයවු සෙයිදු එනක්කු ඔරු උදවි සෙయ్య මුඩියුමා. මේ මොකක්ද කියන්නේ? අයියා කියන්නේ දැන් එක සැරයක් කිව්වා මහත්මයා. තයවු සෙයිදු කරුණාකර. තයවු සෙයිදු කියන්නේ ළමයිනේ කරුණාකර. එනක්කු ඔරු උදවි සෙయ్య මුඩියුමා. මට උදව්වක් කරන්න පුළුවන්ද? මට උදව්වක් කරන්න පුළුවන්ද? ඊට පස්සේදී මෙන්න පුහේරද නිලෙය්‍ය අධිපති ශිවාගෙන් අහනවා එන්න උදවි තම්බි. එන්න උදවි තම්බි. මොන උදව්වක්ද මල්ලි? මොන උදව්වක්ද මල්ලි? මොන උදව්වක්ද මල්ලි? නැත්නම් කුමන උදව්වක්ද මල්ලි? ඊට පස්සේ ශිවා මෙන්න මෙහෙම පුහේරද නිලෙය්‍ය අධිපතිට කියනවා. එයා කියනවා நான் யாழ்ப்பாணம் போக இருக்கிறேன். நான் யாழ்ப்பாணம் போக இருக்கிறேன். මම යාපනයට යන්න ඉන්නේ. මම යාපනයට යන්න ඉන්නේ. එයා ඊට පස්සේ කියනවා පයනත් සීට්ටු. පයනත් සීට්ටු කියලා කිව්වේ ටිකට් පත. පයනත් සීට්ටු මුන්පදිව් සෙయ్య මුඩියුමා. පයනත් සීට්ටු මුන්පදිව් සෙయ్య මුඩියුමා.
මම යාපනයට යන්න ඉන්නවා ටිකට් පතක් මුන්පදිව් සෙයිය මුඩියුමා කලින් වෙන් කරවා ගන්න පුළුවන්ද ටිකට් පතක් කලින් වෙන් කරවා ගන්න පුළුවන්ද ඊට පස්සේදී පුහේරද නිලයේ අධිපති කියනවා ඕ මුඩියුම් ඕ පුළුවන් ටිකට් පතක් අර යවුව කලින් වෙන් කරගන්න පුළුවන්ද මුන්පදිව් සෙයිය මුඩියුමා පුහේරද නිලයේ අධිපති කියනවා ඕ මුඩියුම් තව දෙබස තියෙනවා අපි මේ දැන් කතා කරපු ටික පොඩ්ඩක් සටහන් කරගෙන ඉස්සරහට යමු දැන් ඔන්න හැමෝම සංවාදයේ අංක 1 කියලා දාගෙන අපි මෙහෙම ලියමු චරිත දෙක ලියාගමු එකට එතකොට අපිට AB කියලා දාලා දෙබස ලියන්න පුළුවන් ඔන්න A කියලා මම ගන්නවා පුහේරද්ද නිලෙය්‍ය අධිපති පුහේරද නිලෙය්‍ය අධිපති පුහේරද නිලෙය්‍ය අධිපති පුහේරද නිලෙය්‍ය අධිපති දුම්රිය ස්ථානාධිපතිතුමා න දෙබසේ ඉන්න පළවෙනි පුද්ගලයා ඊට පස්සේදී මම B කියලා ගන්නවා ශිවා ඔයාලට මේ නම මාරු කරගන්න පුළුවන් ශිවා මම එහෙම ගත්තේ එතකොට අපිට AB කියලා දාලා මේ නම් හැම වෙලේම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ දෙබස ලියාගෙන යන්න පුළුවන්. ඔන්න එතකොට අපේ දෙබසේ ඉන්නේ පුහේරද නිලෙය්‍ය අධිපති දුම්රිය ස්ථානාධිපතිතුමා සහ ශිවා අතර සිදුවන උරෙයාඩල් එකක් සංවාදයක් දෙබසක් තමයි ඔයාලත් එක්ක මම කතා කරගෙන යන්නේ. එතකොට මුලින්ම මෙන්න මේ ශිවා තමයි කතා කරන්නේ. මුලින්ම එයා. ඒ නිසා මම B ගන්නවා මුලට. එයා කියනවා වණක්කම් අයියා. වණක්කම් අයියා. වණක්කම් අයියා. වණක්කම් අයියා. අයියා කියන වචනේ නැවතත් මම මෙතනින් පහලින් ලියන්නම් වණක්කම් අයියා ඒක ලියලා අපි පස්සේ සිංහල දරුවනේ මගෙන් වෙලාව වෙනස් කරගන්න පුළුවන්ද කියලා ඇහුවට මට උත්තරයක් දෙන්න බෑ ඕක පොදුවේ හැමෝටම හදපු ටයිම් ටේබල් එකක් තියෙන්නේ ඒ නිසා මේ වෙලාව නම් වෙනස් කරන්න බොහෝ දුරට බැරි වේවි මේ වෙලාව නම් වෙනස් කරන්න බැරි වේවි. ඒ නිසා මේ ඒක නම් හරියන එකක් නෑ. වෙලාව වෙනස් කරන්න බැරි වේවි දරුවනේ. හරි. එතකොට ඔන්න මම පළවෙනියට කිව්වේ වණක්කම් අයියා. වණක්කම් අයියා. අපි පස්සේ මේ ටික ලියාගෙන සිංහල තේරුම පස්සේ ලියාගමු. පරිවර්තනයේ ලියා ගන්න ඔයාලා දෙමළ වැක්කිය ලියලා යටින් රූලක් දෙකක් ඉඩ තියන්න. සේරම ලියාගෙන ඉවර වෙලා සිංහල තේරුම සටහන් කරගමු. ඔන්න ඊට පස්සේදී කතා කරනවා මම කියලා අදහස් කරේ පුහේරද නිලෙය්‍ය අධිපති දුම්රිය ස්ථානාධිපතිතුමා. එයා අහනවා වණක්කම් තම්බි. වණක්කම් තම්බි. வணக்கம் தம்பி வணக்கம் தம்பி என்ன விஷயம் வணக்கம் தம்பி என்ன விஷயம் வணக்கம் தம்பி என்ன விஷயம் අපි වාක්‍ය දෙකක් දෙබසේ දැනට සටහන් කරගත්තා උරෙයාඩල් එකේ මුලින්ම කිව්වේ වණක්කම් අයියා ඊට පස්සේ කිව්වේ වණක්කම් තම්බි එන්න විෂයම් වණක්කම් තම්බි එන්න විෂයම් මම දැන් මේ උඩ ටික මකනවා හැමෝම ලියාගෙන ඉවර ඇති ඊට පස්සේ ඔන්න ආපහු ශිවා කතා කරනවා ශිවා කියනවා මෙන්න මෙහෙම අයියා
ஐயா ஐயா தயவு செய்து தயவு செய்து ஐயா தயவு செய்து එනක්කු එනක්කු අයියා තයවු செய்து එනක්කු ஒரு உதவி ஒரு உதவி ஒரு உதவி ஒரு உதவி செய்ய முடியுமா செய்ய முடியுமா ஒரு உதவி செய்ய முடியுமா ஐயா ஐயா தயவு செய்து எனக்கு ஒரு உதவி செய்ய முடியுமா ஐயா தயவு செய்து எனக்கு ஒரு உதவி செய்ய முடியுமா ඊට පස්සේ නැවතත් දරුවනේ ඔන්න කතා කරනවා පුහෙයිරද නිලෙය අධිපර් දුම්රිය ස්ථානාධිපතිතුමා එයා කියනවා මෙන්න මෙහෙම එන්න උදවි තම්බි 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 ඊට පස්සේදී මෙන්න නැවතත් ශිවා කතා කරනවා ශිවා කියනවා නාන් 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 யாழ்ப்பாணம் நான் யாழ்ப்பாணம் போக இருக்கிறேன் நான் யாழ்ப்பாணம் போக இருக்கிறேன் මේකට අදාළ ඉතුරු මේකේ සිවාගේ තව පොඩි කොටසක් තියෙනවා මම ඒක ලියනවා උඩින්. එතෙන් තමයි ඔයාලා සටහන් කරගන්න ඕනේ හැමෝම. මෙතන මේ සිවාගේ මෙතන ලිව්වේ අපි නාන් යාල්පානම් පොහයිරුක්කිරේන් මේක ඉතුරු කොටස උඩින් ලියනවා. පොහයිරුක්කිරේන් பயணச்சீட்டு பயணச்சீட்டு முன்பதிவு செய்ய முடியுமா முன்பதிவு பயணச்சீட்டு முன்பதிவு செய்ய முடியுமா பயணச்சீட்டு முன்பதிவு செய்ய முடியுமா කියලා සිවා අහනවා ඊට පස්සේ පුහෙයිරද නිලයේ අධිපර් දුම්රිය ස්ථානාධිපතිතුමා මෙහෙම කියනවා ඕ முடியும் ஓ முடியும் ஓ முடியும் ஓ முடியும்
මුඩියුම්. හරි. අපි ඕ ටිකේ සිංහල අදහස පරිවර්තනය වාක්‍යයකින් ලියාගෙන දෙබස ඉතුරු ටිකට යමු. මං හිතනවා හැමෝම තාම කවුරු හරි ලියන දරුවෙක් ඉන්නවද? ලියලා ඉවරද? අපි පරිවර්තනයේ යටින් සටහන් කරගමුද ලියාගන්න. ලියාගෙන ඉවර වෙලා කියන්න හැමෝම. ඉවරයි සර්. හරිනේ. හරි. එහෙනම් ඔන්න අපි පරිවර්තනයේට යමු. උතන යටින්ම මම එක එක වාක්‍ය නැවතත් කියනවා පරිවර්තනයේ ලියා ගන්න. ඔන්න මුලින්ම කතා කරේ නැවතත් කියනවා ශිවා කතා කරේ. එයා කිව්වා වණක්කම් අයියා. වණක්කම් අයියා. තේරුම ලියා ගන්න. ආයුබෝවන් මහත්මයා. ආයුබෝවන් මහත්මයා. ආයුබෝවන් මහත්මයා. ආයුබෝවන් මහත්මයා. ඊට පස්සේ පුහේරද නිලේ අධිපර් කතා කරේ. එයා කියනවා වණක්කම් තම්බි එන්න විෂයම්. වණක්කම් තම්බි එන්න විෂයම්. තේරුම ලියා ගන්න. ආයුබෝවන් මල්ලි. ආයුබෝවන් මල්ලි මොකක්ද කාරණාව? එන්න විෂයම්. එන්න විෂයම්. මොකක්ද කාරණාව? මොකක්ද කාරණාව? මොකක්ද කාරණාව? ඊට පස්සේ ශිවා කතා කරන්නේ. යා කියනවා අයියා තයවුසෙයිදු එනක්කු ඔරු උදවි සෙය්‍ය මුඩියුමා. අයියා තයවුසෙයිදු එනක්කු ඔරු උදවි සෙය්‍ය මුඩියුමා. තේරුම සටහන් කරගන්න. මහත්මයා කරුණාකර. මහත්මයා කරුණාකර මට උදව්වක් කරන්න පුළුවන්ද? මහත්මයා කරුණාකර මට උදව්වක් කරන්න පුළුවන්ද? අයියා තයවුසෙයිදු එනක්කු ඔරු උදවි සෙය්‍ය මුඩියුමා. අයියා තයවුසෙයිදු එනක්කු ඔරු උදවි සෙය්‍ය මුඩියුමා. ඊට පස්සේ පුහේරද නිලෙය අධිපර් දුම්රිය ස්ථානාධිපතිතුමා කියනවා එන්න උදවි තම්බි. එන්න උදවි තම්බි. ලියා ගන්න. මොන උදව්වක්ද මල්ලි? කුමන උදව්වක්ද මල්ලි? කුමන උදව්වක්ද මල්ලි? එන්න මොන උදව්වක්ද මල්ලි? මොන උදව්වක්ද මල්ලි? ඊට පස්සේ ශිවා මෙන්න මෙහෙම කියනවා நான் யாழ்ப்பாணம் போக இருக்கிறேன். நான் யாழ்ப்பாணம் போக இருக்கிறேன். මම යාපනයට යන්න ඉන්නවා. සිටිමි. නේද? මම යාපනයට යන්න සිටිමි. මම යාපනයට යන්න ඉන්නවා. එතරම් තාවැකියක් තියෙනවා. பயணச்சீட்டு முன்பதிவு செய்ய முடியுமா? பயணச்சீட்டு முன்பதிவு செய்ய முடியுமா? பயணச்சீட்டு முன்பதிவு செய்ய முடியுமா? ටිකට් පතක් කලින් වෙන් කරවා ගන්න පුළුවන්ද? ටිකට් පතක් කලින් වෙන් කරවා ගන්න පුළුවන්ද? මුන්පදිව් செய்ய முடியுமா? ටිකට් පතක් කලින් වෙන් කරවා ගන්න පුළුවන්ද? ඊට පස්සේ
දුම්රිය ස්ථානාධිපතිතුමා කියනවා දරුවනේ ඕ මුඩියුම් ඔව් පුළුවන් ඔව් පුළුවන් ඔව් පුළුවන් ඔව් පුළුවන් ඔව් පුළුවන් ඔව් පුළුවන් හරි මම බෝඩ් එක මකනවා ඊළඟ ටික කියා බලමු අපි වෙලාවේ හැටියට පුළුවන් ප්‍රමාණය ලියාගෙන තුරු ටික ඊළඟ දවසට ලියමු දැන් ඔන්න පුහේරත්න නිලයේ අධිපර් කිව්වා පුළුවන් ටිකට් පතක් කලින් වෙන් කරවා ගන්න පුළුවන් ඊට පස්සේදී ශිවා අහනවා முதலாம் வகுப்பு பயண சீட்டு கட்டணம் எவ்வளவு முதலாம் வகுப்பு பயண சீட்டு கட்டணம் எவ்வளவு ඒ කියන්නේ පළමු පන්තියේ මුදලාම් වහුප්පු පළමු පන්තියේ ටිකට් පත් ගාස්තුව කොපමණද පළමු පන්තියේ ටිකට් පත් ගාස්තුව කොපමණද කියලා අහනවා ඊට පස්සේ මෙන්න පුහේරද නිලෙය අධිපර් කියනවා මුදලාන් වහුප්පිට්කු පළවෙනි පන්තිය 500 ரூபாய் 500 ரூபாய் sorry 500 ரூபாய் රුපියල් 1500යි රුපියල් 1500යි ඊට පස්සේ ශිවා අහනවා එත්තනේ මණික්කු පුහේරදම් පුරප්පඩුම් එත්තනේ මණික්කු පුහේරදම් පුරප්පඩුම් එත්තනේ මණික්කු පුහේරදම් පුරප්පඩුම් කීයටද දුම්රිය පිටත් වන්නේ කීයටද දුම්රිය පිටත් වන්නේ ඊට පස්සේ පුහේරද නිලයේ අධිපර් කියනවා කාලේ 5 மணிக்கு කාලේ 5 மணிக்கு උදේ 5:15ට උදේ 5:15ට ඊට පස්සේ ශිවා කියනවා මික්ක නන්රි අයියා බොහොම ස්තුතියි මහත්මයා බොහොම ස්තුතියි මහත්මයා කියලා කියනවා. ඒතර ඔන්න අපි කතා කරේ පුහේරද නිලයේ අධිපර් සහ ශිවා අතර සිදුණු උරෙයාඩල් එකක්. දෙබසක් තමයි අපි කතා කරේ. එතකොට අපි මේ දෙබසේ මේ දැන් කියලා දීපු එකේ ඉතුරු ටික දරුවනේ ඊළඟ සතියේ සටහන් කරගමු. ඊළඟ සතියේ අපි දෙබසේ ඉතුරු ටික සටහන් කරගනිමු. එතකොට මම අර මුලින්ම කිව්වා වගේ වාක්‍ය ටිකේ මම වාක්‍ය 5ක් පරිවර්තනය කර ඔයාලත් එක්ක තව වාක්‍ය 5ක් හෝම්වර්ක් එකක් දීලා ඇති. ඒක ගෙදරදී පරිවර්තනය කරන්න ඕන. මොනවා හරි දැන් උගන්නපු ටිකේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නත් අවස්ථාව තියෙනවා. මොනවා හරි දැනගන්න ඕන නම් අහන්නත් පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඔගොල්ලෝ තමයි කියන්න ඕනේ වේගය වැඩිද යන්න මම සාමාන්‍ය උගන්නන ගන්නට උගන්නගෙන ගියේ තේරුම් ලියා ගන්න බැරි වුණාද? මේ පන්තියේ රෙකෝඩින් එක YouTube එකේ දානවද? ඔව් දානවා. හරි. එතකොට ඒක පන්ති වුණාට පස්සේ බලන්න පුළුවන් දානවා. එතකොට මං මේ යන ක්‍රමයට තමයි කරගෙන ගියේ. අනේ දරුවනේ එතකොට ලබන සතියේ අපි අර පේපර් එකත් සාකච්ඡා කරමු. පේපර් එක නැති කට්ටිය කොහොම හරි ඒක මේ අරගෙන බලන්නෝ පේපර් ෆයිල් එකේම තියෙන්නත් පුළුවන්. නැත්නම් ඒ ගැටලුව විසඳ ගන්න. නැත්නම් පේපර් එක මම අද කතා කරන්න ලේස්ති වෙලා හිටියේ ඒක නැති නිසා වෙන එකකට වෙන අපි වාක්‍ය ටිකක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේදී ඒක විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඊට පස්සේ පුරෙයි ආඩල් එකක් දෙබසක් ලිව්වා. හරි.
එහෙමනම් මේ අපි කවුරුවත් ගැටලු තියෙන පාටක් පේන්න නැහැ. මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. එහෙනම් දරුවනේ අපි අදට පන්තිය මෙතනින් නතර කරමු. එහෙමනම් හැමෝටම ආයුබෝවන් එල්ලෝරුක්කුම් වණක්කම් සුබ රාත්‍රියක් ජය වේවා. வணக்கம் சார் வணக்கம் சார்.